පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ පුප්ප වර්ගයට අයිති වන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ තවත් උතුම් ගාථා රත්නයන් දෙකක්. ඒ ගාථා රත්නයන් තමයි න පුප්ප ගන්ධෝ පටිවාත මේති න චන්දනං තගර මල්ලිකාවා. සතංච ගන්ධෝ පටිවාත මේති සබ්බා දිසා සප්පුරිසෝ පවාති. චන්දනං තගරං වාපි උප්පලං අතවස්සිකී ඒතේසං ගන්ධ ජාතානං සීල ගන්ධෝ අනුත්තරු. මේ ගාථාවන්ගේ සරල තේරුම තමයි නපුප්ප ගන්ධෝ පටිවාත මේති න චන්දනං තගර මල්ලිකාවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මල් සුවඳ. මල් සුවඳ කියලා කියහම සඳුන්, කපුරු, දෑසමන්, බෝලිද්ද, තුවරලා මේ ආදී තාම සුවඳ ඇති මල්. මේ මල්වල සුවඳ කවදාවත් උඩුසුළඟට හමන්නේ. හැම සුවඳක්ම යටි සුළඟින්ම හමාගෙන යනවා. ඒ නිසා ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි උඩුසුළඟට හමන මොනම සුවඳක්වත් මේ ලෝකේ නැද්ද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද සත්පුරුෂයන්ගේ සිල් සුවඳ උඩුසුළඟට විතරක් නෙමෙයි හැම දිසාවකටම හමනවා කියලා. එතකොට මල් සුවඳට වඩා සිල් සුවඳ දස දිසාවේ පැතිරිලා යනවා. ඒක තමයි මේ ගාථාවල සරල තේරුම. මේ වාගේ ගාථා රත්නයක් දේශනා කොට වදාළේ අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේගේ ප්‍රශ්නයකට උත්තරයක් හැටියට. ඒ ප්‍රශ්නයම තමයි මේ නොයෙක් සුවඳ මල්වල සුවඳ යටි සුළඟින්මයි ස්වාමීනි හමන්නේ උඩු සුළඟට නොහමනවද? හමන්නේ නැද්ද කියලා ඇහුවාම දේශනා කොට වදාළේ සත්පුරුෂයන්ගේ සිල් සුවඳ තමයි දස දිසාවෙම පැතිරෙන්නේ. ස්වාමීනි ඒ කාරණාව මට වැටෙන හැටියට තව ටිකක් පැහැදිලි කරලා දෙන්න කියලා කියහම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද යම් ස්ත්‍රියක් වේවා යම් පුරුෂයෙක් වේවා මනාව තෙරුවන් සරණ ගිහිල්ලා උතුම් වූ පංචශීලය ආරක්ෂා කරගෙන දාන ආදී පින්කම්ද කරගෙන උපෝසතාදී දිනයන්හි උපෝසත සිල් සමාදන් වෙමින් මනාව සීලය ආරක්ෂා කරගෙන දානය සම්පූර්ණ කරමින් යමෙක් ජීවත් වෙනවා නම් ආන් ඔවුන්ගේ සීලය නැත්නම් ඔවුන්ගේ සිල් සුවඳ යටි හුළඟින් විතරක් නෙමෙයි උඩු සුළඟටද විතරක් නෙමෙයි දස දිසාවේ හාත්පස පැතිරලා යනවා කියලා. ඒ කාරණාව සඳහන් කරමින් තමයි අර මාතෘකා කරගත්ත ගාථා රත්නයෙන් දේශනා කොට වදාළේ. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයෙන් මෙහෙම පැහැදිලි කරලා දේශනා කරනකොට විශේෂයෙන් සඳහන් කරනවා මේ සීලය කොයිතරම් උතුම්ද කියන කාරණාව. සිල් කියහම මේ ශාසනයේ අපට සීලය එක එක ප්‍රභේද වශයෙන් දකින්න තියෙනවා. පන්සිල් තියෙනවා. අෂ්ටාංග උපෝසත සීලය තියෙනවා. නවාංග උපෝසත සීලය තියෙනවා. ගෘහස්ත දස සීලය තියෙනවා. සාමණේර දස සීලය කියලා
නැවත වෙනම සීලයක් තියෙනවා. ඒකේ වෙනම කියලා කියහම දස සීලයේ එකම තමයි. නමුත් සාමණේර සීලය ගෘහස්ත දස සීලයට වඩා වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ගෘහස්ත දස සිල් රකින්නාට වඩා සාමණේර සීලය ආරක්ෂා කරන කෙනා උන්වහන්සේ බොහොම උසස්. ඊට අමතරව දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ සියලු දෙනාගේම වන්දනාවට පාත්‍ර වෙන අති උතුම්ම සීලය තමයි උපසම්පදා සීලය කියලා කියන්නේ. එතකොට මේ විදිහට සීලයේ ප්‍රභේද ගණනක් තියෙනවා. ගණනාවක් තියෙනවා. නමුත් යම් කෙනෙක් මේ උසස් සිල් ප්‍රගුණ කරන්න බලාපොරොත්තු වෙනා නම් ජීවිතේ මෙන්න මේ මුල් තැනින්ම තමයි ඒක පටන් ගන්න වෙන්නේ. ඒ කියන්නේ පන්සිල් අමතක කරලා වෙන කිසිම සීලයකට යන්න බැරුව යනවා. තිසරණ මේ කාලේ නම් බුද්ධෝත්පාද කාලයක් නිසා මනා තිසරණයක පිහිටින එක අපට සුළුපටු ආරක්ෂාවක් නෙමෙයි. යම් කෙනෙක් ගාව නිවැරදිවම තිසරණ සරණ තියෙනවා නම් එයාට ලැබෙන ලාභය කොහොමද සඳහන් කළේ? යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමින් පහාය මානුසං දේහං දේවකායන් පරිපූර්ණසන්ති. යම් කෙනෙක් බුදුන් සරණ ගියා නම් තිසරණ කියලා කියන්නේ ඒකනේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. බුදුන් දහම් සංඝුන් සරණ යාම. ඉතින් මේකේ විශේෂයෙන් සඳහන් කරනවා යම් කෙනෙකුට පුළුවන් වුණොත් බුදුන් සරණ යන්න හරියටම දහම් සංඝුන් නිකම්ම සරණ ගියා වෙනවා කියලා. 아무තෙන් සරණ යන්න දෙයක් නැහැ. එතකොට මේ ලෝකේ යමෙක් නිවැරදිව බුදුන් සරණ ගිහිල්ලා නම් මේ කතා කරන්නේ පන්සිල් රකින්නවා නම් කියලා නෙමෙයි. බුදුන් සරණ ගියා නම් තිසරණ මත පිහිටියා නම් යේකේචි බුද්ධං සරණං ගතාසේ යමෙක් භාග්‍යතුන් වහන්සේ සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපාය භූමින් ඒ පුජ්‍යලයා කවදාවත් මේ ජීවිතෙන් ආය අපායක නම් යන්නේ නැහැ. දැන් තේරෙනවද මොනතරම් රැකවරණයක් තියෙනවද කියලා? දැන් අපි මේ කාලේ අපි නිතර කතා කළේ සෝවාන් වහන්සේ සතර අපායෙන් මිදිලා ඉන්න බවනේ. සෝවාන් වහන්සේ කොහොමත් සතර අපායෙන් මිදිලා. අය කවදාවත්ම සෝවාන් වහන්සේ සතර අපායට යන්නෙත් නැහැ. ඉතින් එහෙමනම් අපටත් සෝවාන් නුනොත් මේ සතර අපායට යන්නම වෙනවද? එහෙම බයක් ඇති වෙනවනේ. 아무තින් සෝවාන් නුන කියලා කියන්නේ නිරේට යන්න ඉඩකඩ ඕන තරම් විවෘත වෙනවා කියන එකයි. සිහිය ප්‍රඥාව මනාව පවත්වන්න ඕනේ එකයි. එතකොට යම් කෙනෙක් මනාව තෙරුවන් සරණ ගිහිල්ලා නම් ඒ පුජ්‍යලයට තියෙන රැකවරණය තමයි යමෙක් බුදුන් සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපාය භූමින්. ඔහුට කවදාවත් අපායට නම් යන්න සිද්ධ වෙන්නේ නැහැ. මේ ජීවිතෙන් මරුණට පස්සේ මොනම හේතුවක් නිසාවත් ඔහු අපායක යන්නේ නැහැ. ඊළඟට සඳහන් කළා මනාව බුදුන් සරණ ගියපු කෙනා ඒ කියන්නේ පහාය මානුසං දේහං මනුස්ස කයෙන් ප්‍රාණ වායුව යම් දවසක ඒ මනාව බුදුන් සරණ ගියපු කෙනාගේ ශරීරයෙන් ඉවත් වෙනවද? දේව කායං පරිපූර්ණසන්ති. එහි පිල්ලං ගහන මාත්‍රයට ඔහු දෙව් පිරිස පුරවනවා කියලා කියනවා. යමෙක් බුදුන් සරණ ගියා නම් යන්නේ නැහැ අපායට. මනුස්ස කයෙන් ප්‍රාණ වායුව ඉක්ම යනවත් එක්කම වහාම ඔහු දෙවියන් අතර
පහළ වෙනවා. බුදුන් සරණ ගියා නම් එහෙම නැත්නම් තෙරුවන් සරණ ගියා නම් ඊළඟට සඳහන් කළේ උතුම් වූ පංචශීලයත් ඒ පුද්ගලයා ආරක්ෂා කරගන්නවා නම් ඔහු සාංශාරිකව සකස් කරගන්න රැකවරණය ඉමහත්ය කියලා කියන්න බෑ. පන්සිල් ආරක්ෂා කරනවා කියලා කියන්නේ මේ සංසාරයට මනාව වූ රැකවරණයක් නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අපි කාටවත් ගහලා කපලා කොටලා හිංසාවක් කරලා මරලා නැත්තම් මේ සංසාරේ අති දීර්ඝ කාලයක් එවන් දුක් වලට මූණ පාන්න වෙන්නේ නැහැ. වර්තමානෙත් අපි ඕන තරම් කපලා කොටලා ඉරලා මරලා දාපු තැන් පිළිබඳව ඕන තරම් අහනවා. නමුත් සඳහන් කරනවා මේ මනා පංචශීලයේ මත පිහිටනවා නම් එහෙම කරදරයක් වෙන්නේ නැහැ කියලා. හැබැයි දැන් මෙච්චර කාලයක්ම පන්සිල් ආරක්ෂා කරන්නේ නැතුව ඉඳලා කෙනෙක් අද ඉඳලා පටන් ගත්තොත් පන්සිල් ආරක්ෂා කරන්න. දැන් මොහොතේ ඉඳලා සිල් ආරක්ෂා කරනවා කියලා පටන් ගත්තොත් අනිවාර්යෙන් ඒ කුසල කර්මය නිසා මේ පුද්ගලයා සංසාරයේ විඳින්න තියෙන අර වාගේ දුක් ගැහැට වලින් මිදෙනවා කියලා කියන්නේ නැහැ. ඒකට හේතුව මේ ජීවිතේ නම් ප්‍රාණඝාත ආදී අකුසල් වලින් වැළකුණා. නමුත් පෙර ජීවිතේ මම මොන වගේ ප්‍රාණඝාත කරපු කෙනෙක්ද කියලා මම දන්නේ නැහනේ. ආන් ඒ අකුසල කර්මය මට ඉදිරියට විපාක දෙනවා. සාමාන්‍යයෙන් ආත්ම 100 ගණනක්වත් විපාක දෙනවා. ඒක තමයි ස්වභාවය. ආන් එහෙම කාලාන්තරයක් විපාක දීගෙන ඇවිල්ලා. නමුත් දැන් අපි මේ ජීවිතයේ අද ඉඳලා කවදාවත් සත්තු මරන්නේ නැහැ. නමුත් මේ අතීත කර්ම ටික තමයි දැනට මේ ඵල දෙමින් තියෙන්නේ. ඊළඟට මේ කුසල කර්මයේ විපාක දෙන්න ගත්තාම අනාගත ජීවිත කෝටි ප්‍රකෝටි ගණනකට කවදාවත් අපිව අසරණ කරන්න බැරුව යනවා. අපිව අනුන්ගේ තාඩන පීඩන වලට පත් වෙන පුද්ගලයෝ බවට පත් කරන්න බැරුව යනවා. අකාලේ මරණයටපත් නොවන අය බවට පත් වෙනවා. අහලා තියෙනව නේද මහා ධර්මපාල ජාතකයේ? කොයිතරම් අපූර්ව කාරණාවක්ද පැහැදිලි කරන්නේ. දිසාපාමොක් ආචාර්යවරයාගේ පුතා හදිස්සියෙම මරණයටපත් වෙනවා. එතකොට මේ ධර්මපාල කුමාරයා ඒක අහලා ඔහු මැරුණා කියන කතාව අහලා කුමාරයා කියනවා අපේ පවුලේ නම් කවුරුවත් අකාලේ මැරෙන්නේ නැහැ. ඉතින් අන්තිමට දිසාපාමොක් ආචාර්යවරයා ඔහුගෙන් විස්තර අහනවා. විස්තර අහපුවම කියනවා ප්‍රාණඝාත කරන්නේ අපි කියලා. මේකේ ඇත්ත නැත්ත හොයන්න ඕනේ. දිසාපාමොක් ආචාර්යවරයා දවස් කීපයක් ශිෂ්‍යයන්ට ඉගැන්වීමේ වගකීම විශේෂයෙන් ධර්මපාල කුමාරයාට පවරලා යන්නේ කොහෙද කියන කාරණාව නොකිය අතවැසියෙකුත් එක්ක එළුවෙකුගේ ඇටකොටු ටිකකුත් මල්ලක දාගෙන ධර්මපාල ගම හොයාගෙන යනවා. මේ ගමටම ධර්මපාල ගම කියලා කියන්නේ මේ පවුල නිසා. ධර්මපාල ගම හොයාගෙන ගිහිල්ලා ධර්මපාල ආචාර්යවරයාට කතා කරලා මේ ධර්මපාල කුමාරයා මෙන්න මෙහෙම කතාවක් කියනවා. ධර්මපාල කුමාරයාගේ තාත්තට කතා කරලා ආගිය තොරතුරු කතා කරලා පාදෝවණේ කරලා වාඩි වෙන්න තැන් හදලා දුන්නාම වාඩි වෙලා කියනවා මේ ධර්මපාල කුමාරයා හදිස්සියේ මරණයටපත් වුණා. සිටුතුමාගේ හිත හදලා කියන්නේ දුක් වෙන්න එපා. සංස්කාරයන්ගේ ස්වභාවය අනිත්‍යයි. ඉපදුනොත් මැරෙන්නම ඕනේ. අනික කෙනෙකුට මැරෙන්න නිති වයසක් නැහැ. ළමා කාලේ, තරුණ කාලේ, බාල කාලේ ඕනෙම කාලයක කෙනෙක් මරණයටපත් වෙනවා. ඉතින් මේ කාරණා ටික ඔක්කොම කියලා හිත නිමලා මේ කියන්න ආවේ ඔබේ පුතත්
හදිසියේ මරණයට පත් වුණා. අපි ඒ දේහය ආදාහනය කෙරුවා. පුතා මැරුණ කියන කාරණාව ආචාර්යතුමනි ඔබට කියලා යන්න නැත්නම් බ්‍රාහ්මණතුමනි ඔබට කියලා යන්නයි මේ ආවේ. ඉතින් පුතා අකාලේ මැරුණ කියලා කියනකොට ධර්මපාලතුමා හයියෙන් hina වෙන්න ගත්තා. එතකොට අහනවා ආචාර්යවරයා ඇයි hina වෙන්නේ? විශ්වාස නැද්ද? ධර්මපාලතුමා කියනවා වෙන්න බෑ ආචාර්යතුමනි වෙන්න බෑ. මේ පවුලේ කෙනෙක් අකාලේ මරුණා කියලා කිව්වොත් ඒක පිළිගන්න බැරි කාරණාවක්. ආචාර්යවරයා කියනවා මම හිතුවා ඔහොම වෙයි කියලා. හැබැයි ඒක දැනගෙන මම සාක්ෂි අරන් ආවා. අර අතවැසි පුරුෂයාට කියනවා ගන්නකො සාක්ෂි ටික එළියට. දැන් මේගොල්ලෝ ගෙනල්ලා තියෙන එළියෙකුගේ ඇට කෝටු ටිකක්. දැන් අර මේසෙ උඩ තියෙන ඇට කෝටු කෑල්ලෙන් කෑල්ල මේ ධර්මපාල කුමාරයාගේ ඇට කෝටු. මේක දැකලා මාලිගාවේ ඉන්න 16 පවා hina වෙන්න ගත්තා. අන්තිමට දිසාපාමොක් ආචාර්යවරයාට කර කියා ගන්න දෙයක් නැතුව ගියා. බැරිතන ආචාර්යවරයා අහනවා ඇත්තටම ශ්‍රේෂ්ඨයි. ධර්මපාල කුමාරයා මැරුණේ නෑ. නමුත් මගේ පුතා මැරුණා. ධර්මපාලගෙන් තමයි දැනගත්තේ මේ පවුලේ කවුරුවත් අකාලේ මැරෙන්නේ නෑ කියලා. හැබෑවට මේකේ තියෙන රහස මොකද්ද කියලා ඇහුවා. ආන් ඒ වෙලාවේ මතක් කළා ආචාර්යතුමනි පරම්පරා ගානක් අපි ප්‍රාණඝාතයෙන් එක දිගටම වැළකීලා එන පිරිසක්. ආන් ඒ ආනිසංසය නිසා අපේ පවුල්වල කවදාවත්ම කවුරුවත් අකල් මරණයකට ගොදුරු වෙන්නේ නැහැ කියලා. ඒතර කාලයක් තිස්සේ ප්‍රාණඝාතයෙන් වැළකීලා එන නිසානේ. ඒතර අදම ප්‍රාණඝාතයෙන් වැළකුණා කියලා කලින් කරපු අකුසල වල විපාකේ මේ ජීවිතේ එන්නේ නැහැ කියලා කතාවක් නැහැ. ජීවිත කීපයක් එක දිගට සිල් රකින්න පටන් ගත්තාම තමයි ආනිසංසය ලැබෙන්න පටන් ගන්නේ. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් මනාව තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරගෙන උපෝසත දවසේ නොඑක් උපෝසත සීලයන් සමාදන් වෙලා සිල්වත්ව ගුණවත්ව කටයුතු කරනවා නම් ආන් එවන් අය මේ ලෝකෙට බොහොම ශ්‍රේෂ්ඨ සත්පුරුෂයෝ. අන්න එවන් අයගේ සිල් සුවඳ දස දිසාවේම පැතිරෙනවා කියලා. එහෙම සඳහන් කරමින් තමයි මේ ගාථා රත්නය දේශනා කළේ. එතකොට අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයන්ගෙන් සීලය ගැනම උපන්‍යංගුවා. සීලය ගැනම කතා කළා. සීලේ වටිනාකමම දේශනා කළා. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව විස්තර කරනකොට අපට තේරුම් ගන්න බැරි හිතා ගන්න බැරි තරම් ඊට සියුම් තැන් පවා පැහැදිලි කළා. ආන්ගේ පැහැදිලි කරනකොට භාග්‍යතුන් වහන්සේ මනාව දේශනා කළා. මේ උතුම් සීලය යම් කෙනෙක් මනවින් සුරක්ෂිත කරන්න තීරණය කරයිද එවන් වූ පුද්ගලයෙක් මේ ලෝකේ කොයි තරම් ශ්‍රේෂ්ඨද? ඔක පැහැදිලි කරන්න අතීත කතාවක් සිල් රැකීම පිළිබඳව උනන්දු කරන්න ලියවිච්ච කරුණු අතර සඳහන් වෙලා තියෙනවා. මොකද්ද මේ අතීත කතාව? පිරිසක් නැවක නැගලා වෙළඳාම යනවා. මේ නැවේ 700ක් විතර පිරිස ඉන්නවා. ඒ කියන්නේ විශාල නැවක්. නමුත් මුහුද මැදට යනකොට මේ නැව කුණාටුවකට අහු වෙලා රුවල් නැවුනේ. කුණාටුවකට අහු වෙලා දැන් මුහුදුපත් වෙන්නයි එන්නේ. රුවල් එහෙම ඔක්කොම කැඩිලා. සියලුම දෙනා කෑ ගහනවා, වැළපෙනවා, අඬනවා, වැටෙනවා, තම තමන්ගේ ඉෂ්ට දේවතාවුරු ගැන කියනවා, තමන්ගේ ගුරුවරු ගැන කියනවා, ඥාතීන් ගැන කියනවා. ඒ තව මොහොතින් මැරෙන්න ඉන්න පිරිසක්.
ඒ නැවට ටික ටික වතුර එනවා. මේ අතරේ මෙන්න 700ක් ඉන්නවා එකම එක පුද්ගලයෙක් විතරක්. වෙන දේ දිහා හොඳ සිහියෙන් බලාගෙන ඉන්නවා. කිසිම කෑකෝ ගැහිල්ලක් නැහැ. එතකොට අර පිරිස මොහු දැකලා පුදුමයටපත් වෙලා මොහුගෙන් අහනවා ඇයි ඔබට බය නැද්ද? මැරෙන්න බය නැද්ද? එහෙම ඇහුවාම ඔහු කියනවා දැන් බය වුණා කියලා කරන්න දෙයක් නැහෙනේ. මමත් බය වෙලා කැහැ ගහන්න පටන් ගත්තා කියලා මේ නැව ගිලෙන එක නවතින්නේ නැහෙනේ. නැව ගිලෙන එක නවතිනව නම් කෑ ගහන්න තිබ්බා. ඉතින් දැන් කෑ ගහලා වැඩක් නැහැ. ඒතර ඔබට බය නැද්ද මරණය ගැන? නෑ මට කිසිම බයකුත් නෑ මරණය ගැන. අර පිරිස අහනවා ඇයි ඒ කොහොමද එහෙම කියන්නේ? ඔහු කියනවා මම මනාව මැරෙන්න ලෑස්ති වෙලා සූදානම් වෙලා ඉන්න කෙනෙක්. ඒක නිසා මට කිසිම බයක් නැහැ. හේතුව මං අදත් මේ වතාවේ නැවුණෙන්ගේ සංඝයාට දන් දීලා දෙවි හිමියෙන් ආරක්ෂා කරන පංචශීලයේ පිළිබඳව කාරණාව නැවත ආවර්ජනය කරලා තහවුරු කරගෙන මම නැවුණෙන්ගේ මංගාව මනා සීලයක් තියෙන නිසා මැරිච්ච ගමම්ම මං හොඳ තැනක උපදිනවා. මගේ ජීවිතයේ ශක්ති ප්‍රමාණයෙන් මම දන් දීලා තියෙන නිසා ඊළඟ ආත්මෙ මට හම්බෙන භවභෝග සම්පත් ඊටාම ඉහළයි කියන කාරණාවත් මං හොඳ ආකාරව දන්නවා. කියන කාරණාව සඳහන් කරමින් මනාව සීලයාගේ ආනිසංසය පැහැදිලි කළා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දැන් අර නැවේ පිරිස අර මරණයට බය නැතුව ඉන්න පුජ්‍යලයට ආරාධනා කරනවා අනේ බය නැතුව ඉන්න ක්‍රමය අපිටත් කියලා දෙන්න කියලා. මරණය දැක දැක බය නැතුව ඉවසන ක්‍රමය අපටත් කියලා දෙන්න. ඊට සඳහන් කළා පුළුවන් සූදානම් වෙන්න ඒකට. ආන් එහෙම කියලා මොනවද සියලු දෙනාට කියලා දුන්නේ? දිවි හිමියෙන් පන්සිල් ආරක්ෂා කරන්න. අර පුජ්‍යලයා කියනවා දිවි හිමියෙන් පන්සිල් රකින්න. මේගොල්ලෝ කියනවා අපිට සිල් දෙන්න කියලා. 700ක් නේ පිරිස 100 7කට බෙදුවා. පළවෙනි 100ට සිල් සමාදන් කරනකොට නැවට වතුර ඇවිල්ලා ගොප්පැටේ ගාවට වලලු කර ගාවට එනකන් නැවේ වතුර. ඒ 100ට සිල් දීලා අයින් කරලා දෙවනි 100ට සිල් දෙනකොට දනහිස ගාව වතුර. තුන්වෙනි 100ට සිල් දෙනකොට ඉන ගාව වතුර. හතරවෙනි 100කට සිල් දෙනකොට පපුව ගාව වතුර. පස්වෙනි 100ට නැත්නම් හයවෙනි 100ට සිල් දෙනකොට බෙල්ල ගාව වතුර. අන්තිම 100ට සිල් දෙනකොට යන්තම් වතුර කටට පෙවෙන්න ඕන්න මෙන්න කියන මට්ටම. හත් ගොල්ලටම සිල් දුන්නා. මොහොතින් නැවගිලුණා. සියලු දෙනාම මුහුදුපත් වෙලා ගියා. නමුත් මේ ජීවිතයෙන් සමුගන්නවත් එක්කම සඳහන් කරනවා සුගතිය පහළ වෙනවා. සිල් රකින්න කෙනාට තියෙන සුවිශේෂී ආනිසංසය. අර පිරිසත් නැවගිලිලා මරණයට පත් වෙනවත් එක්කම සියලු දෙනාම සක්‍ර දේවේන්ද්‍රයන්ගේ දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබුවා. ඒ කියන්නේ තව්තිසාවේ ඉපදුනා. සඳහන් කරනවා ඉපදෙනකොට මේ සියලු දෙනාම එකම තැන ඉපදුනා කියලා. හැමෝටම වෙන වෙනම දිව්‍යමය මාලිගා තියෙනවා. මේගොල්ලන්ට පන්සිල් ලැබලා දුන්න මේගොල්ලන්ගේ ආචාර්යවරයාගේ මාලිගාව යොදුන් 100ක් උසයි කියලා කියන්නේ ඝන රත්තරන් මාලිගා. එතකොට දැන් අර වලලු කරගාව වතුර තියෙන වෙලාවේ සිල් ගත්ත කට්ටිය දණිහ ගාව වතුර තියෙන වෙලාවේ සිල් ගත්ත කට්ටියට වඩා වැඩි කාලයක් සිල් රැක්කන්නේ. එතකොට ඉන ගාව වතුර තියෙනකොට සිල් ගත්ත අයට වඩා දණිහ ගාව වතුර තියෙනකොට සිල් රැකපු අය ගත කරපු කාලය වැඩි සීලය මත
අන් ඒ හින්දා මේ සියලු දෙනාටම දිව්‍ය විමාන වෙන වෙනම පහළ වෙනවා. අර තමන් සිල් රැකපු කාලයට අනුව විමානයේ උස සහ විමානයේ තියෙන සැප යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. එතකොට මේ සීලය ඒ තරම්ම ආනිසංස සහිත නම් මෙලව රැකවරණයයි පරලෝ රැකවරණයයි දෙකම සීලයෙන් හදනවා නම් ඇයි මිනිස්සු සිල් රකින්න මෙච්චර කම්මැලි? ඒ කාරණාව අහන්න වටිනවනේ. එලවයි මෙලවයි දෙකම සුරක්ෂිත කරනවා නම් ඇයි මිනිස්සු මේ ලාභයට පිටුපාන්න ලෑස්ති වෙන්නේ? ඇයි මේ ලාභය අත්හරින්න ලෑස්ති වෙන්නේ? ආන් ඒක නිසා මනා සීලයක් ජීවිතයට අත්‍යවශ්‍යයි කියන කාරණාවයි මේ පැහැදිලි කරන්නේ. මොකක්ද මේ අත්‍යවශ්‍ය මනා සීලය? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ තමයි පන්සිල්. මේ ලෝකේ ආගම් ભેදයකින් තොරව හැම කෙනෙක්ම උතුම් වූ පංචශීල ප්‍රතිපදාවට පැමිණිය යුතුමයි. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව. නමුත් ඉතින් අන්‍ය අය එනවා කියන කාරණාව අපිට කීයටවත් විශ්වාස කරන්න බැහැනේ. බුදුරජාණන් වහන්සේගේ දහම කියලා කියන්නේ යම් එක පොඩි කොටසක් අරමුණු කරගෙන අවබෝධ කරලා දේශනා කරන දහමක් නෙමෙයි. මේ විශ්ව ධාතුවේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ කෝටි ලක්ෂයක්ම සක්වලේ කොච්චර ජීවීන් ප්‍රමාණයක් ඉන්නවද මේ සියලු දෙනාටම අනුකම්පාවයි මේ තියෙන්නේ. මහා කරුණාව නිසායි එහෙම වෙන්නේ. ආන් ඒක හින්දා මනාව සීලයක් වැඩි වැඩියෙන් ජීවිතයක ප්‍රගුණ කරන්න ඕනේ. ආන් එහෙම මනාව සිල් ගුණ ආරක්ෂා කරනකොට ඒ පුජ්‍යලයට දැනෙන්නේ පුදුම සහනය, සතුට, සැපයක්. ආනිසංස දැන දැන පින්කම් කරනකොට පින්කම ගැන උනන්දු වෙනවත් වැඩි, ආනිසංසයේ දන්න නිසා ලැබෙන කුසලයක් වැඩි. ඉතින් පින්කමක් කරනකොට මේකෙන් මතුවට මට මොනවද හම්බ වෙන්නේ කියන කාරණාව දැනගෙන පින්කම් කරාම ඒක හරියට ප්‍රයෝජනවත් වෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ උතුම් සීලය කොයිතරම් වටිනවද කියන කාරණාව විස්තර කරන තැනක ওই පාරමිතාව පැහැදිලි කරන තැන්වල සඳහන් කරලා තියෙනවා සීලය කියලා කියන්නේ ගංගා නදියේ ජලයෙන් සෝදා පවිත්‍ර කිරීමට නොහැකි කෙලෙස් කිලිටු සෝදා හැරීමට සමත් ජලයකි. ගංගා නදී වතුරට එකතු කරලා හෝදන යම් වස්ත්‍රයක් තියෙනවනම් ඒ වස්ත්‍රය යම්සේ පිරිසිදුද සඳහන් කරනවා ඊට වඩා පන්සිල් ආරක්ෂා කරන පුජ්‍යලයාගේ ජීවිතේ කෙලෙස් වලින් ක්‍රමක්‍රමයෙන් මිදෙනවා. පන්සිල් රකින්නවා නම් කෙලෙස් වලින් ක්‍රමක්‍රමයෙන් මිදෙනවා. දැන් මේ කෙලෙස් ප්‍රමාණයක් නෙමේ පන්සිල් උල්ලංඝනය කරනවා කියලා තියෙන්නේ. කෙලෙස් ප්‍රමාණයක්. ඒ කෙලෙස් ටික නැති වුණාට පස්සේ මේ සිල් උල්ලංඝනයේ කාරණාව අපෙන් බැහැර වෙනවා. නමුත් ඉතින් ඒ ක්‍රමයට එන්න නම් ඒත් සීලයක් තියෙන්න බෑ. ඒත් සීලයක් තියෙන්න ඕනේ. ඒ හින්දා පන්සිල් මත මේ ජීවිතේ පෝෂණය කරන්නම වටිනවා. ආන් එහෙම සිල් රකින්න කෙනා මේ කෙලෙස් කුණු වහවහාම පිරිසිදු කරනවා. ගංගා ජලයෙන් සෝදා පවිත්‍ර කළ නොහැකි ක්ලේශයන් සීලමය ජලයෙන් සෝදා පිරිසිදු කළ හැකිය කියලා සඳහන් කළේ ඒකයි. ඊළඟට සඳහන් කළා මේ ගිතෙල් සඳුන් සිසිල් දිය ආදී මේ සිසිල් දේවල් වලින් උත්සාහ කළොත් ගින්නක් නිවන්න සමහරලාට නිවන්න බැරි වෙන්න පුළුවන්. මේක ඒකනේ සඳහන් කරන්නේ ගිතෙල් සඳුන් සිසිල් දිය ආදීන් නිමිය නොහැකි කෙලස් ගින්න සීලයෙන් නිවන්න පුළුවන්. මේ ලෝකේ උසස්ම නිවන කාර්ය කරන දේවල් සීතල දේවල්නේ. ගිතෙල් මේ ආදී දේවල් බොහොම සීතලයි. ඒ වගේ සඳුන්
සඳුනුත් අපි සීතලයි කියලානේ කියන්නේ. එතන මේ සීතල දේවල් ගොඩක් එකතු කරලා නිමන්න බැරි වෙන ගින්න සීල තේජසින් නිමන්න පුළුවන්. කෙලස් ගින්න සීල තේජසින් නිමන්න පුළුවන්. ඊළඟට සඳහන් කළා සීලය යනු සියලු ආභරණ මනාව උසස් ආභරණයක් කියලා කියනවා සීලය. සියලු ආභරණ පරදන උසස්ම ආභරණයකි සීලය. අපි ආභරණ පළඳින්න හරි කැමතිනේ. ඉතින් සීලය නැමැති ආභරණය පැළඳගත්තාම වැඩි ප්‍රසිද්ධියට නොපෙනෙනවා වුණාට දෙවියන්ගේ ප්‍රශංසාවට මනාව භාජනය වෙලානේ. දෙවියන්ගේ අනුකම්පාවට නිතර ගෝචර වෙලානේ. දෙවියන්ගේ ඇල්ම වැල්ම හැම වෙලාවෙම ඔහු කෙරෙහි යොමු වෙලානේ. ඒ නිසා සඳහන් කළා මේ සීලය නැමැති ආභරණය මේ ලෝකේ තියෙන ආභරණ අතර ඉතා උසස් ආභරණයයි කියලා. ඊළඟට නැවත සඳහන් කරනවා රජුන්ගෙන් පවා පිදුම් ලබන කෙනෙක් බවට පත් වෙනවා යමෙකුට සිල් තියෙනවා නම්. සීලවන්තයන්ට රජුරූ පවා ගරු කරනවා. ආරක්ෂා කිරීමට දුෂ්කර වූ ආත්මය ආරක්ෂා කරන නිසා සීලය බලෑනියක්ද මන්ත්‍රයක්ද දෙකටම වඩා වටිනවා. මෙතන සඳහන් කරන්නේ ආරක්ෂා කිරීමට දුෂ්කර වූ ආත්මය ආරක්ෂා කර ගැනීම සඳහා සීලය ඊටම වටිනවා. එතකොට ආරක්ෂා කළ නොහැකි ආත්මය කියලා කියන්නේ ඔබේ ආත්මය, මගේ ආත්මය. දැන් අපේ මේ ජීවිත නිරන්තරයෙන් පාර හදන්නේ කොහේ යන්නද? නිරේට යන්නනේ. ඒක තමයි සත්‍යයේ ස්වභාවය. දැන් අපි කාලයක් බඹලොවත් හිටියා. බඹලොව හින්ද තිබිච්ච කුසල ශක්තිය ඉවර වෙලා තමයි දිව්‍ය ලෝකෙට ආවේ. ඒ දිව්‍ය ලෝක පරපුරෙත් වැඩිම සැපය තියෙන්නේ 6 වෙනි දිව්‍ය තලයේනේ. එහෙනම් අපි 6 වෙනි දිව්‍ය ලෝකෙත් හිටියා. ඒකේ ඉන්න පින් ඉවර වෙලා 5ට ආවා. ඒකේ ඉන්න පින් නැතුව 4ට ආවා. මෙහෙම ඇවිල්ලා ක්‍රමානුකූලවම මේ සීලය යම් කෙනෙක් මනාව සංවර්ධනය කරගන්නවා නම් හොඳයි. නමුත් සීලය පිරිහෙන නිසා උඩ ඉඳලා පහළට තමයි ඇවිල්ලා තියෙන්නේ. බඹලොව හිටියා. දෙව්ලොවට ආවා. දෙව්ලොවෙන් පිරිහිලා ඔබත් මමත් දැන් මනුලොවට ඇවිල්ලා ඉන්නවා. දැන් මෙහෙනුත් පිරිහිච්චාම කොහාටද යන්නේ? සතර අපායට යනවා. දැන් පල්ලෙහාට යන ක්‍රමයක් නේ තියෙන්නේ. ලේසි ඒක. හැබැයි සතර අපායට නොයා මෙතන ඉඳලා ආපහු උඩට යන්න කල්පනා කරනවා නම් නැවත සංවර්ධනය කරන්න ඕනේ මොකද්ද? සීලයයි. සීලය මනාව දියුණු කරන්න ඕනේ. එහෙම මනාව සිල් පූර්ණේ කරනවා නම් යම් කෙනෙක් ඔහු මේ ලෝකේ මහා ප්‍රශංසාවන්ට භාජනය වෙන කෙනෙක්. මිනිසුන්ගේ විතරක් නෙමෙයි දෙවියන්ගේ බඹුන්ගේ පවා විශේෂ ඇල්ම බැල්ම ලැබෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් බාහන සීලයක තියෙන බලය කොච්චරද කියලා. මනාව රැකගන්න පංචශීලයට පුළුවන් වුණා එවලෙම මරණයට පත්වෙච්ච අය දෙව්ලොව ගෙනියන්න. හැබැයි ඉතින් තව කාරණාවක් තියෙනවා. දිවි හිමියෙන් කියලා පොරොන්දු වෙන්න ඕනේ. මගේ ජීවිතේ නැති කලත් මම ඒ සතා මරන්නේ නැහැ. මගේ වස්තුව හොරාගෙන ගියත් මං ඔහුට එලවලා ඔහුට ගහලා මරන්න ලෑස්ති වෙන්නේ නැහැ. ඒ ඊට වඩා සීලේ වටිනවා. දිවි හිමියෙන් කියන්නේ දිවි ඇති තාක්කල්. පින්නතිනේ ඕකේ ප්‍රබල බව ධර්මයේ තව තැනක සඳහන් කරනවා. පාපතර පුද්ගලේ යම් මොහතක බුදුරජාණන් වහන්සේට ප්‍රතිඥාවක් දෙනවා නම් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං අතින් බොහොම වැරදි වුණා. නමුත් ස්වාමීනි මට දැන් සුගතියක් ඕනේ. කාරණාව කියලා දුන්නාම ඔහු ප්‍රතිඥාවක් දෙනවා නම් මගේ ජීවිතයේ තියෙන තාක් කල්ම
ස්වාමීනි කවදාවත් මොනම හේතුවකටවත් මම මේ උතුම් වූ පංචශීලයේ උල්ලංඝනය කරන්නේ නැහැ කියලා ඒ ප්‍රතිඥාව දීලා නැගිටිනකොට පිටිපස්සෙන් කවුරු හරි පිහියෙන් ඇන්නොත් එතනම මැරිලා වැටෙයි. නමුත් සඳහන් කරනවා මැරෙන මොහොත විතරයි ප්‍රමාද අර දුන්න ප්‍රතිඥාව අසීමාන්තික සැප සහිත දිව්‍ය විමානයක් අපි වෙනුවෙන් නිර්මාණය කරනවා. ඒතර බලන්නකො ප්‍රතිඥාව දීලා නැගිටිනකොට මැරුවොත්. හැබැයි ඒක හෘද සාක්ෂියට උපරිම අවංක වෙන්න ඕනේ. නැහැ මම මැරුවත් මම සිල්පදේ කඩන්නේ නැහැ. අපි කියමු පිඹුරෙක් ඇවිල්ලා දරුවා දැහැගෙන යනවා. පිඹුරා මැරුවොත් අනිවාර්යයෙන්ම මගේ දරුවා මට ඉන්නවා. පිඹුරා මැරුවේ නැත්තම් පිඹුරා දරුවා ගිලිනවා. නමුත් මගේ ප්‍රතිඥාවක් තියෙනවා ජීවිතේ තියෙන තාක්කල් මේ සීලය මනාව ආරක්ෂා කරනවා කියලා. දරුවෝ දුර්ලභ නැහැ. දරුවෝ තව හදාගන්න පුළුවන්. නමුත් හෙට මැරුණොත් සමාදන් වෙච්ච සීලයක් නැහැ. ආන් එහෙම මනා සිල් මත පිහිටලා කටයුතු කරන මොහොතත් ඊටාම ශ්‍රේෂ්ඨයි. ඒ නිසයි සඳහන් කළේ මේ උතුම් සිල් ආරක්ෂා කිරීම ලෝක සත්වයා මොනතරම් සුවපත් කරනවද? උපෝසත සිල්, පොයට සමාදන් වෙන අෂ්ටාංගාදී සීලයන් අපේ ජීවිත ආලෝකයෙන් ආලෝකේ කරා අරගෙන යනවා. ඒ නිසා මේ අත්හැර දැමිය යුතු නොසලකා හැරිය යුතු කාරණාවක් නෙමෙයි සිල් රකින්නවා කියන කාරණාව. එහෙනම් අපි උනන්දු වෙන්න ඕනේ. උද්‍යෝගය ඇති කර ගන්න ඕනේ. සතුට ඇති කර ගන්න ඕනේ. මේ සිල්පද පිළිබඳව පූර්ණ ප්‍රීතියක්, පූර්ණ ගෞරවයක් තියාගන්න ඕනේ. ප්‍රාණඝාතයේ සම්බන්ධයෙන් මංගාව තියෙන ඊටාම ගෞරවනීය ප්‍රතිපත්තියක් නම් මට කවදාවත් ප්‍රාණඝාත ශික්ෂාපදයේ උල්ලංඝනය කරන්න බෑ. අදින්නාදාන ශික්ෂාපදයේ උල්ලංඝනය කරන්න බෑ. මේ ආදි වශයෙන් මේ සීලය ප්‍රාථමික මට්ටමත් ඊටාම සෝදායකයි. එතකොට කෙනෙකුට දස සිල් ආදී සීලයක් රකින්න පුළුවන් නම් මොකද්ද ගෘහස්ත දස සීලෙයි සාමණේර දස සීලෙයි තියෙන වෙනස? සිල්පද 10ම එකම තමයි. වෙනස තමයි ගිහි කෙනෙක් දස සිල් ගත්තහම එක සිල්පදයක් කැඩුනොත් ඔහුට තව සිල්පද 9ක් තියෙනවා. හැබැයි අපි අර දකින පුංචි හාමුදුරු කෙනෙකුගේ එක සිල්පදයක් කැඩුනොත් උන්වහන්සේගේ සිල්පද 10ම කඩා වැටෙනවා. එතකොට අපි දකින්නට වඩා උග්‍ර නැද්ද? උග්‍ර සීලයක්. ආන් ඒක නිසා තමයි සාමණේර දස සීලයේ ගෘහස්ත සීලයට වඩා උසස් වෙන්නේ. ඒකයි ගෘහස්ත දස සිල් සමාදන් වෙච්ච කෙනෙක් සාමණේර පොඩි හාමුදුරු කෙනෙක් දැක්කාම ගිහිල්ල දන ගහලා වඳින්නේ. එකම සීලය ඔබ වහන්සේ ආරක්ෂා කරන්නේ මට වඩා බොහොම උසස් ආකාරයෙන්. මට වඩා බොහොම සිහි කල්පනාවෙන් ඔබ වහන්සේ ආරක්ෂා කරන්නේ. ඒ නිසා මගේ වන්දනාවට සුදුසුයි කියලායි අපි එහෙම වන්දනා කරන්නේ. උපසම්පදා සීලය මම මුලින් සඳහන් කළා දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ අති ශ්‍රේෂ්ඨතම සීලය. ආන් එවන් උතුම් සිල් ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට මනාව පැහැදිලි කරලා කියලා දුන්නා. කෙනෙක් මැරුණට පස්සේ උපදින තැන සීලයෙන් තීරණය කරනවා. ඉපදුන කෙනාට ලැබෙන්න ඕන දේවල් දාණයෙන් තීරණය කරනවා. ඒ නිසා මේ ජීවිතේ කවදා කොතන ඔබට මට අහිමි වෙයිද දන්නේ නැන්නේ. එඳ හෙට සිල් ගන්න කාලයක් නැහැ. අද මේ දැන්ම ප්‍රතිඥා දීලා ජීවිතයේ සීලෙන් පුරවගෙන තිබුණාම හැම කල්හිම සීලයට ගරු කර කර ජීවත් වෙනකොට මහ පාරේ මරුණත් කමක් නැහැ. ඇලේ දොලේ මරුණත් කමක් නැහැ. හේනි කුඹුරේ මරුණත් කමක් නැහැ. හැම වෙලාවෙම ඔහු මරණයට සූදානම් වෙලා හිටපු කෙනෙක්. තමන් රැකපු සීලයට අනුව ඔහු මනාව දන්නවා
මම මේ සීලේ මනාව ආරක්ෂා කළොත්. ආරක්ෂා කළ ප්‍රමාණය කොපමණද? කළ යුතු ප්‍රමාණය කොපමණද? අන් එහෙම නිසා තමන් දන්නවා මම මෙච්චරක් සිල් රැකලා තියෙනවා. ඊට අනුව තමන් හොඳාකාරවම දැනගන්නවා තව ටිකකින් මගේ හුස්ම ටික පිට වෙච්ච ගමන්ම මං උපදින්නේ බොහොම උසස් තැනක. මීට වඩා උසස් තැනක තමයි උපදින්නේ. ඉතින් එහෙම උසස් තැනක ඉපදිලා නැවත නැවත බොහෝ පින්කම් කරන්න සත්පුරුෂයන් මුණ ගැහිය යුතුමයි. අන් ඒ නිසා පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්න වටිනවා සත්පුරුෂයන් ලබන්නෙම්වා කියලා. සත්පුරුෂයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා කියලා ප්‍රාර්ථනා කරන්න වටිනවා. සත්පුරුෂයෝ තමයි මඟ කියලා දෙන්නේ. ආන්ගේ සත්පුරුෂයන්ගේ මඟ පෙන්වීම ඔස්සේ මේ ජීවිතය අපායෙන් මුදවලා සුගතියෙන් සුගතියට යොමු කරලා ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහ මෙහෙවරක් කරලා බොහොම සතුට සිතින් මෙලවින් සමුගන්න පුළුවන් ජීවිතයක් යම් කෙනෙක් ගොඩනගාගෙන තියෙනවා නම් ඔහු මේ ලැබිච්ච ජීවිතයට හොඳ සාධාරණයක් කරපු කෙනෙක් කියලා තමයි සඳහන් කරන්නේ. එනිසා අපි හැමෝම පෞද්ගලිකව උත්සාහ කරමු මට හම්බෙච්ච ජීවිතයේ පෙර කුසල් රාශියක එකතුවක් මම මේ ජීවිතය මනාව කුසලයෙන් පුරවනවා කියලා. මනා සීලෙන් ආරක්ෂා කරගන්නවා කියලා. ජීවිතය ගොවිපලක් නම් අපේ හිත ගොවිපලක් නම් නැත්නම් අපේ හිත මල් වත්තක් නම් මේ වත්තේ නිතරම පැලවෙනවා වල් පැලෑටි. වල් පැලෑටි තියෙන තාක්කල් මල් පැලෑටි ලස්සන වෙන්නේ නැහැ. වල් පැල අයින් කරපු ගමන් මල් පැල නැගිටින්න පටන් ගන්නවා. මේ හිතේ සීලමය චේතනාවක් තියෙනවා. නමුත් අකුසලට බර වැඩි. නමුත් සඳහන් කළා ක්‍රමානුකූලව අකුසලයෙන් ඈත් වෙන්න කියලා. එතකොට සිල්වත් බව ඉස්සරහට එනවා. සිල්වත් බව පෙරට ගන්නවා කියලා කියන්නේ අපි සතර පායෙන් මිදෙන්න අවශ්‍ය කාර්ය මනාව සම්පූර්ණ කරගත්ත කියන එකයි. ඒ නිසා එවන් උතුම් ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරලා මනාව සීලයෙන් පෝසත් වෙලා සුගතියෙන් සුගතියට ගමන් කරන්නත් නැවත කවර කවමදාක හරි මේ සංසාරේ උපදින යම් භවයක් වෙත්නම් ඒ හැම භවයකම ආහාර පාන ආදියෙන් අඩුවක් නොවෙන්න, භවභෝග සම්පත් වලින් අඩුවක් නොවෙන්න දුන්න දානයාගේ ආනිසංසයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මෙලව ජීවිතයේ සුවපත් කරගන්නත් පරලෝ ජීවිතයේ සුගතිගාමී කරගන්නත් ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්නත් උතුම් සද්ධර්ම දාන ආනිසංසය ආරක්ෂා කරගන්න සිල් ගුණවල ආනිසංසය නිරන්තරයෙන් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරගමු.